සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා අපේ YouTube channel එක තුලින් දෙවනි පාඩම සහ තුන්වෙනි පාඩමට අදාළව විෂය කරුණු ඔබ වෙත අරගෙන එන්න. ඉතින් පළවෙනි පාඩමට අදාළව මීට පෙර වීඩියෝස් කරලා තියෙනවා. ඔබට පුළුවන් channel එකේ playlist එකට ගිහිල්ලා lesson 1 යටතේ තියෙන වීඩියෝස් ටික බලන්න. ඉතින් පළවෙනි පාඩමට අදාළව නිෂ්පාදන හැකියාව මායිම දක්වා විකල්ප ආර්ථික පද්ධති කියන වීඩියෝ එක හැර නිෂ්පාදන හැකියාව මායිම දක්වා සම්පූර්ණ වීඩියෝස් ටික කරලා තියෙනවා. ඒ වගේම ඒ පාඩමට අදාළව අනුමාන ප්‍රශ්න පත්‍ර බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඒවා කරලා නිවැරදිද කියලා ඒ විවරණයන් තුලින් පරීක්ෂා කරලා බලන්න. දැන් අද අපි මේ සම්පූර්ණ විෂය නිර්දේශය තුල තියෙන දෙවනි පාඩම සහ තුන්වෙනි පාඩම අතිශය වැදගත් පාඩම් දෙකක් වෙනවා මේ උසස් පෙළ විභාගයේ සඳහා මුහුණ දෙන ළමයින්ට. ඒකට හේතුවක් තමයි දෙවනි පාඩම සහ තුන්වෙනි පාඩම එකට සම්බන්ධයි. ඒ වගේම දෙවනි පාඩම මේ ඉල්ලුම සැපයීම වෙළඳපොළ සමතුලිතය හා නම්‍යතාවය කියන පාඩමෙන් තමයි 12 වසරේ පාඩම් වලින් උසස් පෙළ විභාගය සඳහා වැඩිපුරම ලකුණු අහන්නේ. ඉතින් මේ හේතුව නිසා ගොඩක් ළමයි මේ ඉල්ලුම සැපයීම පාඩමේ යම් දුර්වලතාවයක් දක්වුවොත් ඒක තුන්වෙනි පාඩමටත් බලපාන දුර්වලතාවයක් බවට පත් වෙනවා. ඉතින් මම තීරණය කළා 2 සහ 3 පාඩම් දෙක විෂය නිර්දේශිත කරුණු මත පදනම් වෙලා සම්පූර්ණයෙන්ම ඔබ වෙත අපේ YouTube channel එක හරහා ආවරණය කරන්න. right. එතකොට අද අපි මේ වැඩේ පටන් ගන්න තමයි යන්නේ. ඊට පෙර පොඩි මතක් කිරීමක් කරන්න ඕන. අපේ තියෙනවා Telegram groups. ඒක දිනපතා බහුවර්ණ ප්‍රශ්න පත්‍ර ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඔබට පුළුවන් ඒ Telegram group වලට ඇවිල්ලා ඔබ ඉගෙන ගන්න විෂය කරුණු කොහොමද විභාගයේදී භාවිතා වෙන්නේ කියන එක දිනපතා නිරන්තරව පුහුණු වෙන්න. ඉස්කෝලේ යන ගාම වෙන්න පුළුවන්, පන්ති යන ගාම වෙන්න පුළුවන්, ටීවී එක බලන ගාම වෙන්න පුළුවන්. ඔබට හිතෙන ඕනෑම වෙලාවක පාඩම් කරපු විෂය කරුණු වලට දාලා ප්‍රශ්න ටිකක් කරලා ඔබට පුළුවන් ඔබ ඉන්න තැන මැනගන්න. ඉතින් ඒ සඳහා මම ඔබට ආරාධනා කරමින් අපි එනම් වැඩේ පටන් ගන්න. දෙවනි පාඩම ඉල්ලුම සැපයීම වෙළඳපොළ සමතුලිතය සහ නම්‍යතාවය කියන කොටසට. right. පුතේ මම කිව්වා වගේ මේ පාඩමේ නම තමයි ඉල්ලුම ඊළඟට සැපයීම ඊළඟට නම්‍යතාවය ඉල්ලුම සැපයීම නම්‍යතාවය හා වෙළඳපොළ සමතුලිතය. මේ පාඩමේ නම තමයි ඉල්ලුම සැපයීම නම්‍යතාවය හා වෙළඳපොළ සමතුලිතය. මෙන්න මෙහෙම තමයි උසස් පෙළ විෂය නිර්දේශය තුල මේ පාඩම සඳහන් වෙන්නේ. ඒතර මම ඔයාලට මේ පාඩම උගන්වනකොට මෙන්න මේ ආකාරයට තමයි උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ඉල්ලුම උගන්වනවා, ඊට පස්සේ සැපයීම උගන්වනවා, ඊට පස්සේ මේ ඉල්ලුමයි සැපයීමයි දෙකම තියෙන සමතුලිතය කොටස උගන්වනවා, ඊට පස්සේ නම්‍යතාවයේ කොටස උගන්වනවා. එහෙම ඉගෙනුවා පස්සේ ඔයාලට මේ පාඩම ඉතින් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මත ගොඩක් ළමයි මේ නම්‍යතාවයේ කොටසට ලොකු දුර්වලතාවයක් දක්වනවා. ගොඩක් ළමයි උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන බහුතරයක් ළමයි මේ නම්‍යතාවයේ කොටසට ලොකු දුර්වලතාවයක් දක්වනවා. ඉල්ලුම උගන්වලා, ඉල්ලුම නම්‍යතාවය උගන්වලා, සැපයීම උගන්වලා, සැපයීම නම්‍යතාවය උගන්වලා වෙළඳපොළ සමතුලිතය වෙනකොට මේ සඳහා අවශ්‍ය මූලික දැනුම සපයන මේ ටික සම්බන්ධ ළමයට අමතක වෙලා තියෙනවා. මම ඔබගේ පහසුව සඳහා ඉල්ලුම උගන්වලා, සැපයීම උගන්වලා, සමතුලිතය උගන්වලා, නම්‍යතාවය උගන්වනවා. පැහැදිලිනේ? right. ඊළඟට මේ පාඩම විභාගයට එන කරුණු ගත්තොත් මේ පාඩමෙන් අහන පුතේ වාගේ විභාගෙදී MCQ ප්‍රශ්න 7ක් MCQ 7ක් අහන ලකුණු 100ෙන් ගත්තන් පස්සේ ලකුණු 7ක් ලැබෙනවා. ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් එසේ වල දෙවන ප්‍රශ්නය අහන මේ පාඩමෙන් එතනින් ලකුණු 10ක ප්‍රමාණයක් වෙන් කරලා දෙන උසස් පෙළ ප්‍රශ්න පත්‍රය තුල.
ඒ වගේම එහෙනම් මුළු ලකුණු ප්‍රමාණය මේ පාඩමේ ලැබෙන මුළු ලකුණු ප්‍රමාණය 12 වසරේ පාඩමෙන් ලැබෙන වැඩිම ලකුණු ප්‍රමාණය ලැබෙන මේ පාඩමෙන් 13 වසරේ මේ වගේමයි 11 වෙනි පාඩමෙන් ලැබෙන්නේ. ඒතර මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 100ට 17ක ප්‍රමාණයක් ලැබෙනවා. එහෙනම් මෙන්න මේක තමයි ඊළඟ කරුණ. ඔබ විභාගයට යනකොට දැනගෙන ඉන්න ඕන ඊළඟ කරුණ. අපි හොඳ සැලසුමක් ඇතිව විභාගයට සූදානම් වුණොත් අපිට මේ දේ සාර්ථක කරගන්න පුළුවන්. ඒතර පුතේ බලන්න 5 6 7 8 9 10 11 1 2 3 4 5 6 7 ඔන්නයි MCQ 11 අහන්නේ MCQ 7 අහන්නේ මේ පාඩම මත පදනම් වෙලා 2017 නව විෂය නිර්දේශ අනුව. right එහෙනම් අපි ඊළඟට අද දවසේ අධ්‍යයනය කරන්න යන්නේ මෙන්න මේ ඉල්ලුම කියන්නේ මොකක්ද කියන එක. අද දවසේ අධ්‍යයනය කරන්න යන්නේ ඉල්ලුම කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් අපි බලමු මේ ඉල්ලුම ගැන අපිට මොනවද ඉගෙන ගන්න තියෙන න්‍යායාත්මක කොටස් කියලා. මුලින්ම ඉල්ලුම කියන්නේ මොකක්ද? ඉල්ලුම ඊළඟට ඩිමාන්ඩ් කියන එක. ඩිමාන්ඩ් මම දැන් මෙතනදී ඔයගොල්ලන්ට ටියුට් එකක් දීලා ටියුට් එකේ ස්ටෙප් පුරවන වැඩක් නෙමෙයි කරන්නේ. සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක බලන්න පුළුවන් ප්‍රශ්නෝත්තර සහිතව ප්‍රශ්නෝත්තර වගේ මේ සටහන සම්පූර්ණ කරගන්න. හරි. මුලින්ම අපි කතා කරන්නේ ඉල්ලුම. නැත්නම් ඉල්ලුම යනු කුමක්ද කියන එක. පුතේ ඉල්ලුම කියලා කියන්නේ කිසියම් නිශ්චිත අවස්ථාවක ඉල්ලුම සඳහා බලපාන අනිකුත් සාධක ස්ථාවර දිවියේදී අනිකුත් සාධක ස්ථාවරයි මෙන්න මේ අනිකුත් සාධක ස්ථාවර දිවියේදී භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මෙල ගණනයක් අපි හිතමු බිංදුව 10 20 30 40 50 60 කියලා භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මෙල ගණනයන්දී පාරිභෝගිකයන් කැමති නිවැරදි වන 600 500 400 300 200 100 කිසියම් නිශ්චිත අවස්ථාවකදී අනිකුත් සාධක ස්ථාවර දිවියේදී භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප පිළිගන යටතේ පාරිභෝගිකයන් මිලට ගැනීමට කැමැති ඊළඟට හැකියාව ඇති ඊළඟට සූදානම් භාණ්ඩ හා සේවා ප්‍රමාණය පුතේ මොකද ඉල්ලුම කියලා කියන්නේ කිසියම් නිශ්චිත අවස්ථාවකදී ඉල්ලුම යනු කුමක්ද කිසියම් නිශ්චිත අවස්ථාවකදී අනිකුත් සාධක ස්ථාවර දිවියේදී භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මෙලගන යටතේ කිසියම් නිශ්චිත අවස්ථාවකදී ඉල්ලුම සඳහා බලපාන අනිකුත් සාධක ස්ථාවර දිවියේදී භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මෙලගන යටතේ පාරිභෝගිකයන් මිලට ගැනීමට කැමැති හැකියාව ඇති සූදානම් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මෙන්න මේකට අපි කියන ඉල්ලුම කියලා. ඊළඟට මේ පාරිභෝගිකයන් මිලට ගැනීමට කැමැති කියන එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? කැමැති කියන්නේ මේ පාරිභෝගිකයන්ට මේ භාණ්ඩය සම්බන්ධ උවමනාවක් තියෙනවා. ඊළඟට හැකියාව තියෙනවා කියන්නේ මොකක්ද? මිලදී ගැනීමේ හැකියාව නැත්නම් අපි කියන purchasing power ක්‍රය ශක්තියක් තියෙනවා. සූදානම් කියන්නේ මොකක්ද? මේ සඳහා සැලසුම් කර තියෙනවා. සැලසුම් කර මෙන්න මේ තුනම ඉටු වෙන ඉල්ලුම අපි කියනවා. ඒ කියන්නේ උවමනාව, ක්‍රය ශක්තිය, සැලසුම මෙන්න මේ තුනම ඉටු වෙන ඉල්ලුම අපි කියනවා සඵල ඉල්ලුම කියලා. effective demand. ඇත්තටම සිදුවන ඉල්ලුමක් සඵල ඉල්ලුම කියලා. කියනවා. එනකොට ඉල්ලුම යන කුමක්ද? ඊළඟට සඵල ඉල්ලුම කියන්නේ මොකද්ද? ඒ සඳහා බලපාන හේතු කවරේද කියන එක බෝඩ් එකේ තියෙන විස්තර. ඉල්ලුම යන කුමක්ද? කිසියම් නිශ්චිත අවස්ථාවකදී අනෙකුත් සාධක ස්ථාවර දිවෙදී භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මෙලගන යටතේ පාරිභෝගිකයන් මිලට ගැනීමට කැමැති හැකියාව ඇති සූදානම් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඊළඟට සඵල ඉල්ලුම යන කුමක්ද? මිලට ගැනීමට කැමැත්ත
හැකියාව හා බැඳුණු සූදානම සඵල ඉල්ලුම වේ. මේ සඳහා ඉල්ල යුතු කොන්දේසි කවරේද? සඵල ඉල්ලුමක් සඳහා ඉල්ල යුතු කොන්දේසි කවරේද? 1. කැමැත්ත හෙවත් මිලට ගැනීමට කැමැත්ත හෙවත් උවමනාවක් පැවතීම. මිලට ගැනීමට හැකියාව හෙවත් ක්‍රියාශක්තියක් පැවතීම. මිලට ගැනීමට සූදානම හෙවත් සැලසුම් කර තිබීම. මිලට ගැනීමට සූදානම හෙවත් සැලසුම් කර තිබීම. ඔය තමයි සඵල ඉල්ලුමක් පිළිවීමට අවශ්‍ය කරුණු. සඵල ඉල්ලුමක් පිළිවීමට අවශ්‍ය කරුණු. ඊළඟට පුතේ මේ උවමනාවක් තිබුණු පමණින් ඉල්ලුමක් බිහි වෙන්නේ නැහැ. අපිට උවමනා කරන දේවල් තියෙනවා. නමුත් ඉල්ලුමක් බිහි වෙන්නේ නැහැ. ඒ වගේ. ඊළඟට ක්‍රියාශක්තියකුත් තියෙනවා. උවමනාවයි ක්‍රියාශක්තියයි තිබුණත් ඉල්ලුමක් බිහි වෙන්නේ. දැන් ඔබ අතේ රුපියල් 10ක් මුදලක් තියෙනවා. අපි දුන්න චොකලට් එකක් ගන්න කැමති උවමනාවකුත් තියෙනවා. රුපියල් 10ක මුදලකුත් තියෙනවා. නමුත් මේ වෙලාවට ඉල්ලුමක් බිහි වෙන්නේ නැහැ. ඔයා ගිහිල්ලා ඊළඟ කඩේට ගිහිල්ලා මිලදී ගන්නවා. අන්න එතකොට ඉල්ලුමක් බිහි වෙනවා, සඵල වෙනවා, ඇත්ත වෙනවා. අන්න ඒක තමයි සඵල ඉල්ලුම කියලා කියන්නේ. right. ඔන්න එහෙනම් අපි මුලින්ම ඉල්ලුම කියන්නේ මොකද්ද කියන එක කතා කරා. ඉල්ලුම කතා කරලා ඉවරයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ ඉල්ලුම තීරණය කරන සාධක. භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන සාධක. ඉල්ලුම තීරණය කරන සාධක කවරේද? ඉල්ලුම තීරණය කරන සාධක කවරේද? සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන සාධක කවරේද? right. අපි බලමු ඒ කියන්නේ. පළවෙනි තමයි භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල price of the good. ඊළඟට සම්බන්ධිත භාණ්ඩවල මිල. සම්බන්ධිත භාණ්ඩවල මිල. සම්බන්ධිත භාණ්ඩවල මිල. අපි දුක් PN කියලා ගමු PX කියලා ගන්නත් පුළුවන්. සම්බන්ධ භාණ්ඩවල මිල. එතකොට සම්බන්ධිත භාණ්ඩවල දෙකක් අපි හඳුනා ගන්න. එකක් තමයි ආදේශන යුගල. ආදේශන භාණ්ඩ යුගල. ආදේශන භාණ්ඩ. ඊළඟට අපි ඉගෙන ගන්නවා අනුපූරක භාණ්ඩ කියලා. ආදේශන භාණ්ඩ ඊළඟට අනුපූරක භාණ්ඩ. පුතේ ආදේශන භාණ්ඩ කියලා කියන්නේ තවත් භාණ්ඩයක් සමග පරිභෝජනය තවත් භාණ්ඩයක් වෙනුවට පරිභෝජනය කරන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ එක භාණ්ඩයක් වෙනුවට පරිභෝජනය කරන්න පුළුවන් ඒවා. උදාහරණයක් ගත්තොත් තේ සහ කෝපි ගන්න පුළුවන් අපිට. තේ සහ කෝපි ගන්න පුළුවන්. ඊළඟට අනුපූරක භාණ්ඩ කියන්නේ තවත් භාණ්ඩයක් සමග පාවිච්චි කරන ඒවා. උදාහරණයක් තේ සහ සීනි. තේ සහ සීනි අපිට ගන්න පුළුවන්. ඔන්න සම්බන්ධිත භාණ්ඩවල මිල. ඊළඟට පාරිභෝගික ආදායම් බලපාන ඉල්ලුම තීරණය කරන සාධකයක් තමයි පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම y yield කියන්නේ. ඊළඟට පාරිභෝගිකයන් සංඛ්‍යාව. පාරිභෝගිකයන් සංඛ්‍යාව. පාරිභෝගිකයන් සංඛ්‍යාව number of customers කියන එක. ඊළඟට අනාගත මිල අපේක්ෂා. අනාගත මිල අපේක්ෂා. අනාගත මිල අපේක්ෂා ගන්න පුළුවන් price expectation EX. price expectation. ඊළඟට පාරිභෝගිකයන්ගේ රුචිය. පාරිභෝගිකයන්ගේ රුචිය. පාරිභෝගිකයන්ගේ රුචිය taste එක. ඔන්නව ගන්න පුළුවන්. භාණ්ඩයේ මිල, ඊළඟට සම්බන්ධ භාණ්ඩවල මිල, ඊළඟට පාරිභෝගික ආදායම, ඊළඟට පාරිභෝගිකයන් සංඛ්‍යාව, ඊළඟට අනාගත මිල අපේක්ෂා, ඊළඟට පාරිභෝගිකයන්ගේ රුචිය, ඊළඟට වෙනත් සාධක ගන්න පුළුවන්. වෙනත් සාධක other factors. ඔව්. අපිට උදාහරණ පුතේ කාල ගුණය, ඊළඟට වෛද්‍ය මත, ඊළඟට සෞඛ්‍ය තත්වය, ඊළඟට සංස්කෘතිය, ඔන්න වගේ දේවල්. ස්ත්‍රී පුරුෂ භාවය, ඔන්න වගේ දේවල් බලපාන්න පුළුවන්. දැන් අපි නම් බලමු එකින් එක මේවා වෙනස් වෙනකොට කොහොමද ඉල්ලුම වෙනස් වෙන්නේ කියලා. පුතේ භාණ්ඩයක මිල වැඩි වෙනකොට, සාමාන්‍ය භාණ්ඩයක මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා.
එහෙනම් අපිට කියනවා සම්බන්ධතාවයේ ඍණ. සලකා බලන භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය ඍණ සම්බන්ධතාවය. සම්බන්ධ භාණ්ඩ ගමු. උදාහරණයක් ආදේශන භාණ්ඩ ගත්තදී තේවල මිල ඉතන තේ එකකුත් රුපියල් 10යි කෝපි එකකුත් රුපියල් 10යි. අපිට තේ බිව්වත් එකයි කෝපි බිව්වත් එකයි. අපි ආර්ථික මිනිස්සු පිරිවැය සහ ප්‍රතිලාභ දිහා බලලා තීරණ ගන්න. වඩා ලාභදායී තේරීම තමයි අපි කරන්නේ. එතකොට හිතන්න අපි යනවා තේ එකක් හෝ කෝපි එකක් බොන්න හිතාගෙන හැමදාම පොදු රුපියල් 10 අරගෙන තමයි අපි යන්නේ. මෙන්න එදා තේවල මිල 20ක් වෙලා. තේවල මිල රුපියල් 20ක් වෙලා. තේවල මිල 20ක් වෙලා කෝපි වෙනද මිදියම රුපියල් 10යි. එදා දවස් අවසානයේ බලනකොට කෝපි වෙලෙන්දගේ කෝපි අලගිය වැඩි වෙලා. කෝපි වෙලෙන්ද කල්පනා කරමු මොකද්ද මේ වුනේ අද මම මිල වෙනස් කරෙත් නෑ මොකුත් නෑ නේද වගේ සාමාන්‍ය දවසක්. ඇයි මේ අද මගේ කෝපි අලගිය වැඩි වුනේ? තේ බොන්න රුපියල් 10ක් අරන් ආපු මිනිස්සු තේ මිල වැඩි නිසා කෝපි බීලා යනවා. ඒතර කෝපි වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් පුතේ අර තේවල මිල වැඩි වුණු නිසා කෝපි වල ඉල්ලුම වැඩි වුණා. තේවල මිල වැඩි වුණු නිසා කෝපි වල ඉල්ලුම වැඩි වුණා. අනුපූරක අනුලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ. ධන සම්බන්ධතාවය. තේ මිල වැඩි වෙනකොට මිනිස්සු තේ වෙනුවට කෝපි බොනවා. කෝපි ඉල්ලුම ප්‍රමාණය වැඩි කරනවා. කෝපි ඉල්ලුම වැඩි කරනවා. කෝපි ඉල්ලුම වැඩි කරනවා. ඊළඟ අනුපූරක භාණ්ඩ කියන්නේ තේ සහ සීනි බල. දැන් තේ මිල වැඩි නිසා තේත් එක්ක පාවිච්චි කරන ප්ලේන් ටී හදලා බොනවා කියලා ඉතින් තේත් එක්ක පාවිච්චි කරන සීනි වලට තියෙන ඉල්ලුමත් අඩු වෙනවා. තේ මිල වැඩි නිසා තේ ඉල්ලන අඩු කරා. එතකොට තේ නිෂ්පාදකයා සීනි සඳහා කරන ඉල්ලුම අඩු කරනවා. තේ මිල වැඩි වුණා. තේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන නිසා සීනි ඉල්ලුම අඩු කරනවා. එහෙනම් තේ මිල වැඩි වෙනකොට තේත් එක්ක පරිපෝෂණය කරන සීනි වල ඉල්ලුම අඩු වෙනවා. ඍණ සම්බන්ධතාවය. ඍණ සම්බන්ධතාවය අනුපූරක භාණ්ඩ. පැහැදිලිද? right. ඊළඟට පාරිභෝගික ආදායම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා. අපි දන්නවා ඒක ධන සම්බන්ධතාවයක්. පාරිභෝගික සංඛ්‍යාව වැඩි වෙනකොට වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා. ඊළඟට අනාගත මිල. කිසියම් භාණ්ඩයක අනාගතයේ මිල වැඩි වෙනවා නම් කිසියම් භාණ්ඩයක අනාගතයේ මිල වැඩි වෙනවා නම් අපි වර්තමානයේ භාණ්ඩයට වැඩිපුර මිල දී ගන්නවා. හිතන්න තෙල් මිල හෙට මධ්‍යම රාත්‍රියේදී ඉහළ යනවා කියලා නිවේදනයක් කරාට පස්සේ ෂෙඩ් වල දිගු පොලිමක් දක්වන්න ලැබෙනවා. අන්න අනාගතයේ මිල වැඩි වෙයි කියලා හිතනවා නම් වර්තමානයේ ඉල්ලුම වැඩි කරනවා. අනාගතයේ මිල අඩු වෙයි කියලා හිතනවා නම් වර්තමානයේ ඉල්ලුම අඩු කරනවා. හෙට ඉඳලා තෙල් අඩු වෙනවා කියලා හිතුවොත් ඉතින් කවුරුත් අද හදිසිය කරවලේ ගිහිල්ලා තෙල් ගහන්න යන්නේ නේ. ඒ නිසා අනාගත මිල වැඩි වෙනකොට වර්තමානයේ ඉල්ලුම වැඩි කරනවා. ධන සම්බන්ධතාවය. ඊළඟ පාරිභෝගිකයේ රුචිය වැඩි වෙනකොට ඉල්ලුම වැඩි කරනවා. ඉල්ලුම ප්‍රමාණය වැඩි කරනවා. අඩු වෙනකොට අඩු වෙනවා. ධන සම්බන්ධතාවය. වෙනත් සාධක වෙනම ගන්න අවශ්‍යයි. මූලික දේවල් ටික මේ. මම මෙතන ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්න අවශ්‍ය නිසා මම මේ දෙක පොඩ්ඩක් මාර්ක් කරනවා. උදාහරණ දෙක. යටට ගන්නවා මම ආදේශන භාණ්ඩ කියලා. ඊපස්සේ උඩට ගන්නවා මම අනුපූරක භාණ්ඩ කියලා. ආදේශන භාණ්ඩ ඊළඟට අනුපූරක භාණ්ඩ කියලා මම මේක උඩට ගන්නවා. හරි. ඊපස්සේ නිදසුන් දෙකක් පොඩ්ඩක් මාරු කරන්න. මෙතනට තේ සහ සීනි දාන්න. ඊළඟ මෙතන තේ සහ කෝපි ගන්නවා. තේ සහ කෝපි ගන්නවා. පුතේ එතකොට ආදේශන වල අපි කතා කරා ධන අනුපූරක වල ඍණ. දැන් අපිට ඉදිරියේදී මොන වෙනව පාඩම ඉල්ලුම වෙනස් වීම සහ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. එතරම්දී පුතේ මෙන්න මේ සාධක ටික තමයි අපි විෂය තුල කතා කරන්නේ. ඉල්ලුම වෙනස් වෙන්න බලපාන සාධක. මම මේ සඵල ඉල්ලුම කියන එක පොඩ්ඩක් මෙහෙට ගමු. ඔන්න සඵල ඉල්ලුම මෙහෙට ගත්තා. මේ තමයි ඉල්ලුම වෙනස් වීමට බලපාන සාධක. ඉල්ලුම වෙනස් වීමට බලපාන සාධක. මෙන්න මේක තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමට බලපාන සාධක. ඉස්සරහදී ඒක වැදගත් වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමට බලපාන සාධකය.
උදේ අපිට බැලුවොත් පේන්නේ මේ ඉල්ලුම වෙනස් වෙන බලපාන සාධක වලින් එකම එක ඍණ එකයි තියෙන්නේ. මේ නිකන් අර විභාගවලදී මේ වගේ දේවල් පාවිච්චි කරන එක හොඳයි. ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඉල්ලුම වෙනස් වෙන ඒවායි එකම එක ඍණ එකයි තියෙන්නේ තමයි අනුපූර්ව පාඩක කියන ඒවා. අනිත් ඔක්කොම ධන ලෙස ක්‍රියාත්මක වෙන්නේ. න්‍යාය ඉගෙන ගන්න විභාගය දක්වා මතක තියාගන්න මේ වගේ කෙටි ක්‍රම භාවිත කරන්න. right. එහෙනම් ඔන්න අපි කතා කරා ඉල්ලුම කියන්නේ මොකක්ද කියන එක සහ ඉල්ලුම තීරණය කරන සාධක මොකක්ද කියන එක. මම මෙතනට ඇවිල්ලා පොඩි දෙයක් එකතු කරන්නම්. ඒ තමයි මේ ඉල්ලුම කියලා කියන්නේ සත්‍ය තත්වයක් නොවේ. මේක සත්‍ය තත්වයක් නොවේ. සත්‍ය තත්වයක් නොවේ. ඒ මිලේදී මිලට ගැනීමට අපේක්ෂිත තත්වයක්. අපේක්ෂිත තත්වයන්ය. මේක ඇත්ත තත්වයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම 10 දී 500ක් මිලදී ගන්න. එහෙම දෙයක් නැහැ. 20 දී 400ක් මිලදී ගන්න. එහෙම එකක් නැහැ. මේ මිල 20 වුණොත් 400ක් ගන්න අපේක්ෂිත තත්වයක්. හරිනේ? right. එහෙනම් අපි බලමු කතා කරමු දෙක. ඉල්ලුම යන කුමක්ද? කිසියම් නිශ්චිත අවස්ථාවකදී අනෙකුත් සාධක ස්ථාවරකදී භාණ්ඩයක් සඳහා පැවතිය යුතු විකල්ප මිලගෙන යන්නේ පාරිභෝගිකයන් මිලට ගැනීමට කැමැති හැකියාවදී සූදානම් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. සඵල ඉල්ලුම යන කුමක්ද? මිලට ගැනීමට කැමැත්ත හැකියාව හා බෙදෙන සූදානම් සඵල ඉල්ලුමයි. ඒ සඳහා අවශ්‍ය කොන්දේසි කවරේද? මිලට ගැනීමට කැමැත්ත හේවත් වමනාවක් පැවතීම, මිලට ගැනීමට හැකියාව හේවත් ක්‍රය ශක්තියක් පැවතීම, මිලට ගැනීමට සූදානම් හේවත් සැලසුම් කර තිබීම. ඊළඟ ඉල්ලුම තීරණය කරන සාධක කවරේද අපි කතා කරා. right. එහෙනම් ඊළඟට කතා කරන්න යන්නේ ඉල්ලුම යටතේ පාරිභෝගික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම කියන සංකල්ප දෙක. right. ඊටාම සරල සංකල්ප දෙකක් අපි මුලින්ම නිර්වචනය කරලා ඒවා අතර තියෙන වෙනස්කම් කතා කරමු. එහෙනම් ඔයා ප්‍රශ්න විදිහට ලියා ගන්න ඕන මේක කතා කරන්න කලින් පාරිභෝගික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම නැත්නම් වෙළඳපොළ ඉල්ලුම සහ කුටුම්බ ඉල්ලුම අතර පවතින වෙනස්කම් කවරේද කියලා. හරි. ඔන්න දැන් අපි ඒක කතා කරන්න යන්නේ. මම මේක මෙතන මෙහෙම තියන්නම්. right. අපි වෙනස්කම් කතා කරනකොට මේ සංකල්ප දෙකක් අතර වෙනස්කම් කතා කරනකොට නිතරම දෙපැත්තට තොරතුරු ඉදිරිපත් කරන්න. අපි එක පැත්තකට ගමු පාරිභෝගික ඉල්ලුම. එක පැත්තකට ගමු පාරිභෝගික ඉල්ලුම. අනිත් පැත්තට ගමු වෙළඳපොළ ඉල්ලුම. එහෙම උනාට පස්සේ ලියන ඔයාලට ලේසි, බලන පරීක්ෂකවරයාට ලේසි. නිශ්චිත තොරතුරු දෙපැත්තට ඉදිරිපත් කරන්න. පාරිභෝගික ඉල්ලුම කියලා කියන්නේ මොකද්ද? වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ මොකද්ද? පුතේ පාරිභෝගික ඉල්ලුම කියලා කියන්නේ එක්කෙනෙක්ගේ ඉල්ලුමනේ. එක්කෙනෙක්. වෙළඳපොළක් හැදෙන්නේ මේ පාරිභෝගිකයන් එකතු වෙලා. වෙළඳපොළක් හැදෙන්නේ මෙන්න මේ පාරිභෝගිකයන් එකතු වෙලා. ඒක තමයි වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ. එහෙනම් අපේ නිර්වචනය තුල එක වචනයක් වෙනස් කරගත්තා නම් හරියි. අපි වෙළඳපොළ ඉල්ලුම නිර්වචනය කරේ කිසියම් නිශ්චිත අවස්ථාවක අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයන් මිලට ගැනීමට කැමැති හැකියාව ඇති සූදානම් භාණ්ඩ හා සේවා ප්‍රමාණය කියනවා. වෙළඳපොළ තුළ පාරිභෝගිකයන් ගොඩක් ඉන්නවා. එහෙනම් ඒක තුළ මේ නිර්වචනය බහුවචනාර්ථයෙන් දුන්නා නම් හරි පාරිභෝගිකයන්. එහෙනම් ඒකම තමයි පාරිභෝගික කියනකොට පාරිභෝගිකයන් නෙමෙයි ඉන්නේ කෙනා. එහෙනම් මේ නිර්වචනයම
මේ වචනේ විතරක් වෙනස් කරලා ලියුවා නම් වඩා නිශ්චිත නිර්වචනයක් වෙනවා. බලපොතේ කොහොමද කරන්නේ කියලා. කිසියම් නිශ්චිත අවස්ථාවකදී අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයෙකු මිලට ගැනීමට කැමැති හැකියාව ඇති සූදානම් භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉතාම සරලයි. පාරිභෝගිකයෙකු කියලා එච්චරයි. තාර්කිකයි. මෙතන පාරිභෝගික කියන්නේ වෙළඳපොළ පාරිභෝගික කියන්නේ ඒ කෙනෙක්ගේ ඉල්ලුම. right. ඔන්න එක වෙනස්කමක් අපි ඉදිරිපත් කරා. ඊළඟට පාරිභෝගික ඉල්ලුම තීරණය කරන සාධක. පාරිභෝගික ඉල්ලුම තීරණය කරන සාධක මොනවද? ඊට පස්සේ වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක මොනවද? වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක මොනවද? හරි. එතකොට පුතේ මෙන්න මෙතන තියෙනවා පාරිභෝගිකයන් සංඛ්‍යාව කියන එක. පාරිභෝගිකයන් සංඛ්‍යාව කියලා එකක් තියෙනවා. පාරිභෝගික ඉල්ලුමේදී පාරිභෝගිකයන් සංඛ්‍යාව අඩු වැඩි වෙන්නේ නැහැ. එක්කෙනෙක් කොහොමද දෙන්නේ? ඒතර ඒක අඩු වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා පාරිභෝගිකයන් සංඛ්‍යාව කියන එක වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධකයක් නෙමෙයි. පාරිභෝගික ඉල්ලුම තීරණය කරන සාධකයක් නෙමෙයි. හැබැයි වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක තමයි අන්න අර තියෙන දේවල් ටික. මේ ඔක්කොම ටික ගන්න පුළුවන්. එහෙනම් අපිට කෙටියෙන් ලියුවොත් වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක කවරේද? සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධ භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, ඊළඟට පාරිභෝගික සංඛ්‍යාව, පාරිභෝගික රුචිය, ඊළඟට අනාගත මිලාපේක්ෂා, ඊළඟට වෙනත් සාධක. පාරිභෝගික සංඛ්‍යාව සහ එහි සංයුතිය කියන එක. ඔයා පුතේ ලියනකොට මේවා එකියට එක ලියන්න. සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික සංඛ්‍යාව සහ එහි සංයුතිය, රුචිය, පාරිභෝගික රුචිය, අනාගත මිල සහ වෙනත් සාධක කියන එක. එතනදී මෙන්න මේ කියන එක නැත්නම් පාරිභෝගිකයන් සංඛ්‍යාව කියන එක අපිට පාරිභෝගික ඉල්ලුම සඳහා අදාළ වෙන්නේ නැහැ. එහෙනම් පාරිභෝගික ඉල්ලුම තීරණය කරන සාධක ලියන්න කිව්වොත් P PA Y T EX O කියලා ගන්න පුළුවන්. right. මොනවද තමයි ඊළඟ කරුණ. ඊළඟට මම ඊළඟට උගන්වන්න බලාපොරොත්තු වෙනවා පාරිභෝගික ඉල්ලුම් ශ්‍රිතය. ඊළඟ මේ පැත්තේ ගමු වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතය. පාරිභෝගික ඉල්ලුම් ශ්‍රිතය ඊළඟට වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතය. පුතේ පාරිභෝගික ඉල්ලුම් ශ්‍රිතය කියන්නේ QD සමානයි F T PA Y T EX O කියලා ගන්න පුළුවන්. අපි මෙතනදී මේ ටිකම තමයි මේ දැම්මේ. ඉල්ලුම් ශ්‍රිතය කියන්නේ මොකක්ද කියලා ඊළඟ විෂය කරුණු තුනම උගන්වන්න. දැනට මෙහෙම ලියන්න. ඊළඟ මෙතන QD සමානයි P PA Y N T EX ඔව්. එහෙනම් මොකද මේ බලන්න. වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතය තුල මේ ගැනුම් කරන සංඛ්‍යාව සහ ඒ සංයුතිය කියන එක අපිට ගන්න පුළුවන් වෙනස් සාධකයක් විදිහට මේ දෙකෙන් වෙනස් වෙන. අපිට ඉල්ලුම් ශ්‍රිත දෙකක් දීලා ඉතින් මේක පාරිභෝගිකද වෙළඳපොළද කියලා තීරණය කරන්න පුළුවන් සාධකය තමයි මෙන්න මේ N කියන. ඊළඟට මේ පාරිභෝගිකයන් එකතු වෙලා තමයි පාරිභෝගික ඉල්ලුම් සමීකරණ හැදෙන්නේ. පාරිභෝගික ඉල්ලුම් සමීකරණ. ඊළඟට වෙළඳපොළ එක ඉල්ලුම් සමීකරණයේ තියෙන්නේ වෙළඳපොළ ඉල්ලුම් සමීකරණය. right. අපි ගමු QD A කියලා පාරිභෝගික ඉන්න 100 ඍණ 10යි P. QD B කියලා පාරිභෝගික ඉන්න B කියන කෙනා 50 ඍණ 5යි P.
C කියලා කෙනෙක් ඉන්නවා 150 හරින 15යි P. දැන් මේ තමයි පාරිභෝගික ඉල්ලුම් සිද්ධියන් ටික. පාරිභෝගික ඉල්ලුම් සිද්ධියන් ටික. පාරිභෝගික ඉල්ලුම් සිද්ධියන් ටික. ඊට පස්සේ වෙළඳපොළ ඉල්ලුම් සිද්ධිය හදන්න යනකොට මේ තුන ඔක්කොම එකතු කරලා ගන්න. වෙළඳපොළ ඉල්ලුම් සිද්ධිය. පොදේ QD M සමානයි CI 150යි CI 50 150 300යි. M කියන්නේ මාකට් කියන එක. ඊට පස්සේ 10 5 15 30යි. එහෙනම් 30යි. QD M සමානයි මාකට් කියන එක 300 රින 30යි. මේ තුන මෙන්න මෙහෙම ලියලා එකතු කරන් පස්සේ අපිට වෙළඳපොළ ඉල්ලුම් සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් පුතේ මේ තමයි පාරිභෝගික ඉල්ලුම නැත්නම් කුටුම්බ ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම අතර පවතින වෙනස්කම් කවරේද කියන එක. පාරිභෝගික ඉල්ලුම සහ කුටුම්බ ඉල්ලුම අතර පවතින වෙනස්කම් කවරේද කියන එක. right. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකක්ද මේ ඉල්ලුම් ශිතය. ඉල්ලුම් ශිතය කියන්නේ මොකක්ද කියන්නේ? ඉල්ලුම් ශිතය කියන්නේ මොකක්ද? ඉල්ලුම් ශිතය කියන්නේ මොකක්ද කියන්නේ? right. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ විදිහට ලියා ගන්න. ඉල්ලුම් ශිතය යනු කුමක්ද? ඉල්ලුම් ශිතය යනු කුමක්ද? ඉදිරිපත් කරන්නේ කුමක්ද? ඉල්ලුම් ශිතය යනු කුමක්ද? නැත්නම් ඉල්ලුම් ශිතය දක්වා ඉදිරිපත් කරන්නේ කුමක්ද යන්න දක්වන්න. හරි. ඉල්ලුම් ශිතය යනු කුමක්ද? ඉදිරිපත් කරන්නේ කුමක්ද? පුතේ බලන්න. ඉල්ලුම් ශිතය යනු කුමක්ද? ඉදිරිපත් කරන්නේ කුමක්ද? මොනවා මේක කතා කරන්නේ යන්නේ? ඉල්ලුම් ශිතය demand function. ඉල්ලුම් ශිතය. හරිනේ. demand function කියලා කියන්නේ. හරි. ඉල්ලුම් ශිතය. මෙන්න මෙහෙමයි. පුතේ ශිතයක් කියන්නේ මේක සමීකරණයක් ඇසුරින් ඉදිරිපත් කරනකොට අපි කියන්නේ QD සමානයි F ඊට පස්සේ P PN Y T EX N O. මෙන්න මේවට කියනවා ස්වායත්ත විචල්‍යයන් කියලා. ශිතයකින් ඉදිරිපත් කරන පොතේ ස්වායත්ත විචල්‍ය සහ පරායත්ත විචල්‍ය අතර පවතින සම්බන්ධතාවය. ස්වායත්ත විචල්‍ය කියලා කියන්නේ තනිව වෙනස් වන විචල්‍යයන්. ඊට පස්සේ මේ තමයි පරායත්ත විචල්‍ය. පරායත්ත විචල්‍ය. ඊට පස්සේ මේ F එකෙන් කියන්නේ ශ්‍රිතයක කියන එක. ශ්‍රිතයක කියන්නේ. පොඩි අවබෝධයක් දුන්නොත් ඔයාලට මොකද්ද ස්වායත්ත විචල්‍ය කියන්නේ? මොකද්ද පරායත්ත විචල්‍ය කියන්නේ කියලා? ස්වායත්ත විචල්‍ය කියන්නේ තනිව වෙනස් වන විචල්‍ය. උදාහරණයක් ඔබ විභාගය සඳහා මහන්සි වී වැඩ කරනවා. පාඩම් කරනවා. ඒක තනිව සිදුවන වෙනත් ක්‍රියාවක්. විභාගය සඳහා කළමනාකරණයේ හේතු වැඩ කිරීම සහ විභාග ප්‍රතිඵල. කළමනාකරණයේ හේතු වැඩ කරන එක ස්වායත්තයි. විභාග ප්‍රතිඵල පරායත්තයි. ඒක හොඳ කළමනාකරණ සැලසුමක් වෙන තරමට විභාග ප්‍රතිඵලය හොඳ මට්ටමකට පත් වෙනවා. ඒක වෙන්නේ නැති තරමට ඒක විභාග ප්‍රතිඵලය හොඳ නැති දෙයකට පත් වෙනවා. බලාපොරොත්තු වෙන ප්‍රතිඵලකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ස්වායත්ත විචල්‍ය කියන්නේ තනියම වෙනස් වෙන විචල්‍ය. පරායත්ත විචල්‍ය කියන්නේ එම වෙනස් වන විචල්‍ය නිසා වෙනස් වන විචල්‍ය. මේ අතර සම්බන්ධතාවය ඉදිරිපත් කරන එක තමයි ශිතයකින් සිද්ධ වෙන්නේ. ඒතර ඉල්ලුම් ශිතයේදී වෙන්නේ ස්වායත්ත විචල්‍යයන් වෙන්නේ ඉල්ලුම තීරණය කරන සාධක. මේ තියෙන්නේ ඉල්ලුම තීරණය කරන සාධක. ඉල්ලුම තීරණය කරන සාධක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය. F කියලා කියන්නේ රඳා පවතී කියන එක. රඳා පවතී. එහෙනම් ඉල්ලුම් ශිතයෙන් ඉදිරිපත් කරන්නේ කිසියම් නිශ්චිත අවස්ථාවක ඉල්ලුම තීරණය කරන කිසියම් නිශ්චිත අවස්ථාවක ඉල්ලුම් ප්‍රමාණය සහ ඉල්ලුම තීරණය කරන සාධක අතරදී සම්බන්ධතාවය සාරාංශ කර ඉදිරිපත් කරන ගණිතමය සමීකරණය.
මොකද ඉල්ලුම් ශුද්ධිය කියලා කියන්නේ කිසියම් නිශ්චිත අවස්ථාවක ඉල්ලුම් ප්‍රමාණය සහ ඉල්ලුම තීරණය කරන සාධක අතර පවතින සම්බන්ධතාවය සාරාංශ කර ඉදිරිපත් කරන ගණිතමය සමීකරණය. එහෙනම් මොකක්ද මේ ඉල්ලුම් ශුද්ධියකින් ඉදිරිපත් කරන්නේ? ඉල්ලුම් ශුද්ධියකින් ඉදිරිපත් කරන්නේ කිසියම් නිශ්චිත අවස්ථාවක ඉල්ලුම් ප්‍රමාණය රඳා පවතිනවා ඉල්ලුම තීරණය කරන සාධකවත්. කිසියම් නිශ්චිත අවස්ථාවක ඉල්ලුම් ප්‍රමාණය රඳා පවතිනවා ඉල්ලුම තීරණය කරන සාධකවත්. ඉතින් මම මෙතනදී ඔයාලට කියනවා වගේ පාරිභෝගික ඉල්ලුම් ශුද්ධිය සහ වෙළඳපොළ ඉල්ලුම් ශුද්ධිය කියලා අපිට ඉල්ලුම් ශුද්ධ දෙකක් ඕනනම් ගොඩනගා ගන්න පුළුවන්. මේක කොටස් දෙකකට බෙදුවොත් එක පැත්තකට පාරිභෝගික ඉල්ලුම් ශුද්ධිය ඊළඟ මේ පැත්තේ වෙළඳපොළ ඉල්ලුම් ශුද්ධිය කියලා කොටස් දෙකකට බෙදුවොත් පාරිභෝගික ඉල්ලුම් ශුද්ධිය QD සමානයි ෆන්ක්ෂන් එක P PN Y T EX O මේ පැත්ත ගත්තොත් QD සමානයි P PN Y T EX N O මේ දෙකේ තියෙන වෙනස මොකක්ද? මෙන්න මේක තමයි වෙනස. වෙළඳපොළ ඉල්ලුම් ශුද්ධිය සඳහා බලපාන සාධකයක් තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. පාරිභෝගිකයන් සංඛ්‍යාව සහ එහි සමිතිය කියන එක පාරිභෝගික ඉල්ලුම් ශුද්ධියට ඒක බලපාන්නේ නැහැ. ඔන්න එහෙනම් අපි ඊළඟට කතා කරා ඉල්ලුම් ශුද්ධිය යන කුමක්ද කියන එක. ඉල්ලුම් ශුද්ධිය යන කුමක්ද කියන එක. ඉල්ලුම් ශුද්ධිය යන කුමක්ද? හරි. එහෙනම් අද දවසේ අපි කතා කරන මාතෘකාව තමයි 2.1 නිපුණතාවයේ යටතේ මාතෘකා හතරක් අපි කතා කරා. එකක් තමයි ඉල්ලුම යනු කුමක්ද? ඒ යටතේ සඵල ඉල්ලුම ගැන අපි කතා කරා. ඊළඟ ඉල්ලුම තීරණය කරන සාධක මොනවද? ඒවා අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා පාරිභෝගික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම අතර පවතින වෙනස්කම් කවරේද කියන එක. ඊට පස්සේ අපි කතා කරා ඉල්ලුම් ශිතය යනු කුමක්ද? ඒ ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර මොනවද කියන එක. එතකොට මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ තුලින් මේකේ ඉදිරි කොටස් සාකච්ඡා කරන්න. ඒකෙදි දෙවෙනි වීඩියෝ තුලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉල්ලුම් න්‍යාය සහ ඉල්ලුම් නීතිය අතර සම්බන්ධතාවය. ඒ වගේම ඉල්ලුම් නීතිය යටතේ ආදේශන සහ ආදායම් ප්‍රතිපාක සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝයෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම ආයුබෝවන්.